සම්මා සම්බුදු සරණයි සුපින්වත් ඔබ හැමදෙනාටම සදහැවතුනි භාග්‍යවත් වූ අරහත් වූ තිලෝගුරු බුදු පියාණන් වහන්සේ 45 වසරක් මුළුල්ලේ සදේවක ලෝක සතුන් වෙත පතල වූ මහා කරුණාවෙන් දේශනා කොට වදාළ උතුම් වූ ලෝතුරු ශ්‍රේෂ්ඨ ධර්මය සුපින්වත් ඔබේ හිත සුව පිණිස සංනිවේදනය කරන ජාතියේ පොදු නාලිකාව බෞද්ධ ආරූප වාහිනිය සෑම දිනකම සන්ධ්‍යාවේ සුපින්වත් ඔබ වෙනුවෙන් කෙනේන සජීවී සූත්‍ර සද්ධර්ම දේශනාව අදත් සුපුරුදු පරිද්දෙන් සුපුරුදු වේලාවට මෙලෙසින් ආරම්භ කිරීමටයි අපි සූදානම් වන්නේ. සදහවත් පින්වතුනි, අද මේ උතුම් දේශනාව වෙනුවෙන් අප සිදු කරන්නට යෙදුන ගෞරවනීය ආරාධනාව පිළිගෙන ඔබ අප හැමදෙනා වෙත මහත් වූ මෙත්සිතින් මේ පරිශ්‍රයට වැඩම කොට වැඩ හිටින ත්‍රිපිටක ධර්මවේදී ශාස්ත්‍රපති රාජකීය පඬිත පූජනීය අවසරයි හසලක සීලවිමල පින්වත් ස්වාමින් වහන්සේ අපි පළමුවෙන් සාදු නදින් පිළිගනිමු. සාදු සාදු සාදු. සදහවත් පින්වතුනි, අද මේ උතුම් දේශනාව ධර්ම දානයක් ලෙස බෞද්ධ රූපවාහිනිය ඔස්සේ ලංකාවාසී ලෝකවාසී පින්වත් ඔබ හැමදෙනා වෙත මේ ආකාරයෙන් ගෙනෙන්නට පුණ්‍යවන්ත වූ දායකත්වයේ ලබා දෙනවා පිටකොට්ටේ පදිංචි ලලිතා ගමගේ මහත්මිය ප්‍රමුඛ සොයුරු සොයුරියන් විසින් විශේෂයෙන්ම අද දිනයට සිය ජන්මදිනය සිහිපත් කරන සුමිත්‍රා ගමගේ වැඩිමහල් සොයුරියට ආශිර්වාද ප්‍රාර්ථනා කරමිනුත් ඒ මහත්මියට මේ උතුම් ගෞතම බුද්ධ ශාසනය තුලදීම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධයට මෙපින් දහම් හේතු වාසනා වේවායි ප්‍රාර්ථනා කරමින් මේ පින්වත් පිරිස අද මේ උතුම් වූ දේශනාවට සිය පුණ්‍යවන්ත දායකත්වයේ ලබා දෙන්නේ. එහෙමනම් මාරාධනා කරන දේශනාව වෙනුවෙන් දායකත්වයේ ලබා දී කටයුතු කරන සදැහැති පිණති පිරිසට පළමුවෙන් වාක්‍යවත් වූ බුදු පියාණන් වහන්සේ වෙනුවෙන් මල් පූජාවන් සිදු කොට ඉන් අවසන චාරිත්‍රානුකූලව දැහැත්පත්ටි පිළිගන්වා පින්වත් ස්වාමීන් වහන්සේට දේශනාව වෙනුවෙන් ආරාධනා කරන්නට කලා ශිල්පීන් ශබ්ද පූජාවන් පවත්වන මේ මොහොතේ සාදු සාදු සාදු. පින්වත්නි, එහෙමනම් අපි හැමදෙනාම සදහම් වසන්නට සූදානම් දෙමින් පළමුවෙන් උතුම් වූ තිසරණ සහිත පංචශීලයේ සමාදන් වන්නට සාදු නාදනන්වා දෙවරක් নমස්කාර පාඨය සජ්ජායනා කරමු. අවසරයි අපේ හාමුදුරනේ. සාදු සාදු සාදු. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං
සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ සංඝං සරණං ගච්ඡාමි တတိယම්පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ බුද්ධං සරණං ගච්ඡාමි တတိယම්පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ ධම්මං සරණං ගච්ඡාමි တတိယම්පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ සංඝං සරණං ගච්ඡාමි තිසරණ ගමනං සම්පුන්නං ආම භන්තේ පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේලය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්දින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අපමාදේන සම්පාදේත ආම භන්තේ සාදු සාදු සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සතිපාට්ඨානං ච වෝ භික්ඛවේ දේසිස්සාමි සතිපට්ඨාන භාවනං ච සතිපට්ඨාන භාවනා ගාමිනී පටිපදං ච තං සුනාත කතමංච භික්ඛවේ සතිපට්ඨානං ඉද භික්ඛවේ භික්ඛු කායේ කායානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිජ්ජා දෝමනස්සන්ති. ඒ අපගේ ශාස්ත්‍රූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම নমස්කාරය වේවා. සුපින්වත්නි, ඔබ හැම දිනාම අදත් මේ සවස් කාලේ බෞද්ධ රූපවාහිනිය තුලින් සජීවී සූත්‍ර ධර්ම දේශනාවටයි සම්බන්ධ වන්නේ. අද මේ උතුම් දේශනාව සඳහා දායකත්වයෙන් කටයුතු කරන්නේ ලලිතා ගමගේ මහත්මිය ප්‍රමුඛ සහෝදර සහෝදරියන් පින්තුන්. ප්‍රධාන ආරමුණ විදියට අද දින ජන්මදිනයේ සමරන සුමිත්‍රා ගමගේ වැඩිමහල් සොහොයුරියට ජන්මදින සැමරුම් පින්කමක් හැටියටයි එතුමියට මේ දේශනාව ධර්ම දානයක් හැටියට තිලින කරන්නේ. ඇයට මේ ගෞතම බුද්ධ ශාසනයේදීම වහවහ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා කියන බලවත් හැඟීමයි ඥාතිවරු ඇතුළුව හැමදෙනාම ඇති කරගෙන තිබෙන්නේ. දේශනාව අවසානයේ පුණ්‍යානුමෝදනා කරනවා. දැන් ධර්ම ශ්‍රවණය කරන්නට කාලය. පින්වත්නි, බුදුරජාණන් වහන්සේගේ පණිවිඩය සෑම ශ්‍රාවකයෙක්ම සුවපත් කරනවා. ආධ්‍යාත්මිකව සුවපත් කරනවා. ලෝකයේ මිනිස්සු ඇවිලෙන්නයි උදව් කරන්නේ. ඇවිලෙන ගින්නට පිදුරු දාන්නයි ලෝකේ ලෑස්ති වෙලා ඉන්නේ. ඒක තමයි ලෝකේ රිද්මය.
ලෝකේ ගලාගෙන යන්නේ මේ විදියටයි. ඒ කියන්නේ මිනිස්සු අභ්‍යන්තරයේ ඇවිලෙන්න උදව් කරාට ලෝකේ නිවෙන්න උදව් කරන්න ලෝකේ කවුරුත් නැහැ. මේ මොහොතේ නිවීම පිණිස උදව් කරන කවර හෝ ඉගැන්වීමක් තියෙනවා නම් ඒක බුදුදහම තරම් ප්‍රමුඛ නැහැ. එච්චරට පුද්ගලයා නිවන්න බුදුදහම උනන්දුයි. දැන් මේ බාහිර ලෝකයේ ගනුදෙනු කරද්දී අපට තේරෙනවා මේ හැම ගනුදෙනුවක් තුළම අපිව අවුලවන්න ලෝකේ ලෑස්ති. දැන් බලන්න රාගයෙන් මිනිස්සු ඇවිලෙනකොට රාගයෙන් ඇවිලෙන තැනකටමයි ලෝකය අපිව පොළඹවන්නේ. ලෝකේ ලෑස්ති පිට ඉන්නවා අපිව අවුලවන්න. නමුත් ලෝකේ නිවන්න කෙනෙක් නැති නිසා බුදුදහමේ ප්‍රායෝගික භාවිතය වෙනදාට වඩා වැඩියෙන් අපට අවශ්‍ය වී ඇති වෙලාවකයි අපි බුද්ධ වචනයට සමවදින්නේ. පින්වත්නි, බුදුදහම කියන්නේ ප්‍රායෝගිකව භාවිතා කරන්න ඕන එකක්. ඒක ප්‍රායෝගිකව ජීවිතයට ගලපගත්ත පමණින් නිවෙනවා. ප්‍රායෝගිකව ගලප ගන්න බැරි වුණොත් එයා නිවෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරපු ධර්මය හරිම අනුපූර්ව ක්‍රමයකට දියුණු කරගෙන යන්න ඕන එකක්. එතකොට අනුපූර්ව වශයෙන් ගොඩනගා ගන්නකොට ප්‍රතිපදාව කරා යන ශ්‍රාවකයෙකුට මේ මොහොතේ නිවෙන්නයි බුදුදහම උගන්වන්නේ. බුදුදහමේ කේන්ද්‍රගත කතාව මරණින් එහා පැත්තේ අත්දකින්න තත්වයක් නෙමෙයි. මරණින් එහා පැත්තේ අත්දකින්න විමුක්තියක් ගැන ලෝකේ ගොඩාක් ඉගැන්වීම් වල කතා කරනවා. ඒක විශ්වාස කරන්න ඕනේ ඕනෑවට වඩා. ඇයි? මරණින් එහා පැත්තේ පවතින විමුක්තියක් ගැන කියනවට වඩා ඒක ඇත්තටම අනාගතේ ලැබෙන දෙයක් ගැන කොහොමද අනපේක්ෂිතව බලාගෙන ඉන්නේ? අනාගතයේ කියන එක සත්‍ය වශයෙන් පවතින දෙයක්වත් නෙමෙයි. අනාගතය කියන්නේ තන්නිකරම බොරුවක්. අනාගතය කියන්නේ ආපු නැති එකක් නේ. ආපු නැති. ඒතකොට කෙනෙක් කියන්න පුළුවන් නෑ අනාගතයක් තියෙනවා. හැබැයි ලෝකේ අනාගතය කියලා එකක් තිබුණට මට සාපේක්ෂව ලෝකේ අනාගතයක් තියෙයිද නැද්ද කියලා මම දන්නේ නෑ. හේතුව තමයි මේ මගේ අන්තිම රාත්‍රිය වෙන්න පුළුවන් අද රාත්‍රිය. ඒතර මගේ අනාගතය ගැන මට සැලසුම් කරන්න බෑ. අනාගතය කියන්නේ අවිනිශ්චිත දෙයක්. ලෝකේ ගොඩාක් ආගමික මතවාදවල අනාගතේ ලැබෙන විමුක්තිය ගැන කතා කරනවා. අනාගතයේ දෙවියන් අතරට යනවා කියලා කතා කරනවා. මහා බ්‍රහ්මයා අතරට යනවා කියලා කතා කරනවා. ඊශ්වර කියලා කෙනෙක් ඉන්නවා කියලා කතා කරනවා. ඒකක්වත් ඕනෑවට වඩා විශ්වාස කරන්න ඕනේ නැහැ. සමහර අය කියනවා අතීතයේ මෙහෙම හිටියා, අතීතයේ මේ විදිහේ දේවල් වුණා කියලා අතීත කතාන්දර ගොඩාක් ගෙනල්ලා කියනවා. ඒවත් ඕනෑවට වඩා විශ්වාස කරන්න ඕන නැහැ. බුදුදහම කේන්ද්‍රගතව පැහැදිලි කරන දෙයක් තමයි මේ මොහොත තුල නිවෙන්නේ කොහොමද කියලා ශ්‍රාවකයාව පොළඹවනවා. දැන් වර්තමාන කාලය තුල නිවෙන පටිපාටිය බුදුදහම පැහැදිලි කරනවා. බුදුදහමේ ශ්‍රාවකයා ප්‍රවේශම් කරන එකම තැන තමයි සතිපට්ඨානය කියලා කියන්නේ. සමහර අය සතිපට්ඨානය කියනකොට ඒගොල්ලෝ හිතාගෙන ඉන්නේ ගොඩාක් වයසට ගියාම පරිහරණය කරන්න ඕන දෙයක් විදියට. සතිපට්ඨානය කියන එක ලංකාවේ මිනිස්සු සමහර විට අතගාලක් නැතුව ඇති සතිපට්ඨාන සූත්‍රය වගේ දේශනා. සතිපට්ඨානය කියන පරයයන් සූත්‍ර ගොඩක් ත්‍රිපිටකයේ තියෙනවා. සමහර විට එකක්වත් කියවලා නැති කෙනෙකුත් ඉන්න පුළුවන්. පින්වත්නි, සතිපට්ඨානය කියලා කියන්නේ ඕකම තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා සතිය කියලාත් කියන්නේ. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළා මේ පවතින తত্ত্বය තුල අපි මේ මුහුණ දෙන අත්දැකීම් පරාසය තුල මේ ජීවිතේ අපි ලෝකයට විවෘත වෙනකොට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළ ධර්ම මාර්ගයේ ක්‍රමානුකූලව ටිකෙන් ටික පුහුණු කරගෙන ඉස්සරහට යන්න ඕනේ. ඒ ඉස්සරහට යන ශ්‍රාවකයා පළවෙනියෙන්ම මේ ධර්මයේ හොඳට අහන්න ඕන. පිළිගන්න අදහසින් අහන්න ඕන නැහැ. පිළිගන්න ඕනේ නැහැ. බොහොම නිදහසේ අහන්න ඕන. හොඳට විමසා අහන්න ඕන.
නිදහසේ අහලා ඒ ඔස්සේ ගොඩනගා ගන්න නුවණක් හදා ගන්න ඕනේ. ඒකට අපි කියනවා සුතමය ප්‍රඥාව කියලා. හොඳට ධර්මය අහලා නුවණක් හදා ගන්න ඕනේ. ඒතකොට මේ අහලා හදාගන්න නුවණ පළවෙනියෙන් කරන්න ඕන දේ සමහර අය මේ අහලා නුවණ හදාගන්නත් කලින් භාවනා කරන්න ලෑස්ති වෙනවා. ඒක අසාර්ථක උත්සාහයක්. පළවෙනියෙන් ඊටා හොඳින් මේ ධර්මයට අහුම්කම් දෙන්න ඕනේ. ඊට පස්සේ සාකච්ඡා කරන්නත් ඕනේ. අනුග්‍රහිත වගේ සූත්‍රවල තියෙනවා ඊට පස්සේ මේ ධර්මයේ දන්න කෙනෙක් එක්ක සාකච්ඡාවකට පෙළඹෙන්න කියලා. හේතුව අර අහගත්තේ වගේ තවුල් තියෙන්න පුළුවන්. දැන් බලන්න මේ වැඩපිළිවෙල මොනතරම් ඊටාම පිරිසුදුයිද කියලා. අහපු එක සාකච්ඡා කරලා තවත් සිදුරු තැන් වහලා හොඳට දහම් දැනුමින් සන්නද්ධ වෙනවා. ඊට පස්සේ ඒ අහගත්ත ධර්මයේ හොඳට දරාගෙන ඊට පස්සේ පින්වත්නි මේ කියන කතාව මගේ කතාවද කියලා තමන්ගේ ඇතුළටත් ගලපලා බලන්න ඕනේ. ඇත්තටම මේ කියන කතාව මගේ ජීවිතේට කොච්චර හරියනවද? දැන් අපි ජරා මරණ දුක ගැන කියනකොට මගේ ජීවිතෙත් මෙහෙම තත්ත්වයක්ද කියලා ගලපලා බලන්න ඕන තමන්ගේ පැත්තෙන්. එතකොට එයාට චින්තාමය ඥානයක් උපදිනවා. ඔය දෙකෙන්ම නිවන් මාර්ගය සම්පූර්ණ කරගන්න ලැබෙන්නේ. එතනින් පස්සේ ශ්‍රාවකයා භාවනාමය ඥානයකට පෙළඹෙන්න ඕන. ඒක බුදුදහම අවධාරණය කරන ඊටාම ප්‍රධාන පෙළේ දැනුම් කොටාසයක්. භාවනාමය පඤ්ඤා කියලා එකට කියන්නේ. හිත පුහුණු කරන්න ඕන. හිත පුහුණු කරනකොට තමයි කැළඹෙන හිත වේගයෙන් කැළඹීම අඩු වෙන්න පටන් ගන්න. හේතුව මේ නිර්වාණය සම්බන්ධ කේන්ද්‍රගත කතාව, නිවීම සම්බන්ධ පණිවිඩය, විමුක්තිය සම්බන්ධ විග්‍රහය පින්වත්නි බුදුරජාණන් වහන්සේ පැහැදිලි කොට වදාළ විදිහට අපට තේරෙනවා ඒක ලෝකේ කොහෙවත් තියෙන එකක් නෙමෙයි. සමහර නිවන සම්බන්ධ කියවීම පොත්වල හොයනවා. පොත්වල නිවන සම්බන්ධ එකක් නැහැ. ආරණ්‍යවල හොයනවා, කැලෑවල හොයනවා. ඇත්තටම නිවන සම්බන්ධ කේන්ද්‍රගත පණිවිඩය Tamanගේ හෘද සාක්ෂිය තුළ ඇති වෙන එකක්. නිවීම සම්බන්ධ පණිවිඩය Tamanගේ හදවත තුලින් මතුවෙන එකක්. ඇත්තටම නිවන කියලා කියන්නේ වෙන මොකක්වත් නෙමේ අනුසය කියන தත්වය සම්පූර්ණයෙන් ගලවලා අයින් කරන එකට. මේ හිතේ තියෙන අනාදිමත් කාලයක් තිස්සේ බැහැගත් අනුසය ධර්මයක්. අපි ඒවට කියනවා රාගානුසය, පටිඝානුසය කී කතා කරනවා. ඒවා හිතේ මුල් බැහැගෙන තියෙනවා. ඒවා බැහැගෙන තියෙන නිසාම තමයි අපි අත්දකින්න ලෝකය තුල. ඒ කියන්නේ අපි ලෝකේ අත්දකින්නේ කොහොමද? ඇස හරහා, කන හරහා, නාසය හරහා, දිව හරහා, කය හරහා, මනස හරහා මේ ලෝකයට අපි පිවිසෙනවා. ලෝකයට පිවිසිලා මේ ලෝකයේ අත්දැකීම් අපි ගන්නවා. ඒතකොට මේ ලෝකයේ විවිධ සංඥා අපි ඇතුළට ගන්නේ මේ ආයතන 6 හරහා. මේ ආයතන 6 හරහා අපි ඇතුළට ගන්න දැනුම, ඇතුළට ගන්න සම්පූර්ණ දැනුම් පරාසයේ ඔස්සේ අපි ප්‍රපංචකරණයකට අහු වෙනවා. මම, මගේ ආත්මය කියලා. ඔකට තණ්හා මාන දිට්ඨි කියලා කියනවා. මේක ටිකක් ගැඹුරු කතාවක් එක පැත්තකින්. ඒතර මේ අත්දකින්න ලෝකයේ තුල හැම වෙලාවකම අපි එක්ක මනාප වෙනවා, එක්ක අමනාප වෙනවා. උදාහරණයක් විදිහට ඇහෙන් රූපේ දැක්කම එක්ක අපි කැමති, එක්ක අකමැති එච්චරයි. ඕකට අපි ඒ කැමැති භාවයක් හෝ අකමැති භාවයක් හිතේ උපදින්නේ අපේ හිතේ තියෙනවා පින්වත්නි අභ්‍යන්තරේ අනුසය කියලා කොටාසයක්. ඒ අනුසය තියෙන තාක්කල් අපි මනාපමනාපකම් ගොඩනගනවා. ඔය අනුසය ඒක හරියට මේ වගේ. දැන් මහා විශාල ගහක මුදුන් මුල විසින් තමයි ඒ ගහට සාරේ උඩට අදින්නේ. හරහාට ගිහින් තිබ්බත්, දිගට ගිහින් තිබ්බත්, මොන පැත්තට මුල් ගිහින් තිබ්බත් මුලක කරන කාර්යය තමයි සාරේ උඩට අදින එක. ඒ සාරේ උඩට ඇදලා තව දුරටත් ගහ පෝෂණය කරන එක. ඇත්තටම මේ අනුසය කියලා කියන්නේ මේ සාංශාරිකව ගොඩනැගිච්ච මේ මහා රුක්ෂයේ සත්වයා පුද්ගලයා කියන භාවය තුල මේ මුදුන් මුල විසින් සාරේ උඩට ඇද දෙනවා. ඔන්න ඒ සාරේ කපලා දාන එකට කියනවා අනුසය අයින් කළා කියලා. එතකොට ආයි ඉපදෙන්නේ නැහැ. එහෙමනම් මේ නිර්වාණය කියලා කියන්නේ අනුසය ගලවලා විසිකරන එක එච්චරයි. අනුසය ධර්මයන් ගලවලා අයින් කරාට පස්සේ යාට කියනවා නිවනට හිතපත් කරා විසංකාරගත වුණා කියලා.
ස්වභාවයෙන්ම අපේ හිත තුළ තියෙනවා රාග අනුසය කියලා අනුසයක්. පටිඝ අනුසය කියලා අනුසයක්. ඒ නිසා අපි රාගානුසය නිසා ලෝකයක් එක්ක ඇලෙනවා, පටිඝානුසය නිසා ලෝකයක් එක්ක ගැටෙනවා. ඒවා අපේ හිතේ තියෙනවා, හරියට වතුර යට තියෙන මඩ වගේ තියෙනවා. ඉපදෙන කොටක් තියෙනවා. ඒවා සංසාරයෙන් පෝෂණය වෙච්ච දේවල්. මේක ඉතා ගැඹුරු කතාවක් වෙන්නේ. මේක බුදු කෙනෙක්ගේ හිතේ විතරයි මේ කතාව උපන්නේ. මේක විශාල මානසික විශ්ලේෂණයක්. ලෝකයට පේන්නේ නැති. ඉතින් මේ බඳු තත්වයක් තුල බුදුරජාණන් වහන්සේ අපට උගන්වනවා. දැන් ඇත්තටම ඔබට මම උදාහරණයක් කියන්නම්. දැන් ඔබ ලෝකයේත් එක්ක දැන් ඔබ අපි උදාහරණයක් ගමු ඇහෙන් දකින්න දෙයක් නිසා ඔබ තුල පටිඝයක් ඇති වෙනවා. වෛරයක් ඇති වෙනවා. ව්‍යාපාදයක් ඇති වෙනවා. ඒ ව්‍යාපාදය ඇති උනේ රූපේ දෙයක් නිසාද දැකපු දේ නිසා වුණාට ඒක ඒ පටිඝය කියන එක ගැටීම කියන එක රූපේට අයිති දෙයක්ද ඔබේ හිතට අයිති දෙයක්ද? ඒක හිතට අයිති දෙයක්. ඒක රූපේට අයිති දෙයක් නම් තව පැත්තෙන් තර්කීකුත් ගොඩ නැගෙනවා රූපේට අයිති දෙයක් නම් ඒ රූපේ දිහා බලන ඔක්කොටම කේන්ති යන්න ඕනේ. එහෙමත් නැහනේ. එහෙමනම් මේ එළියේ දකින්න දේ ඇතුළට ගත්ත විදිහේ අවුලක් තමයි තියෙන්නේ. දැන් එළියේ තියෙන දේ ඇතුළට ගන්නකොට මගේ අභ්‍යන්තරයේ කැළඹෙන්නේ මගේ ස්වභාවයෙන්ම මගේ හිතේ පටිඝානුසය කියලා මේ අනුසය ධර්මයක් තියෙන නිසා. ඇත්තටම අපි දන්නේ නැහැ අපේ හිතේ අනුසය කියලා ස්වභාවයක් තියෙනවා කියලාවත් අපි දන්නේ නැහැ බුදු කෙනෙක් පහළ නොවුණා නම්. දැන් ඔන්න මේ අනුසය තියෙන තාක්කල් ඉපදෙන්නේ වෙන මොකුත් නිසා නෙමෙයි මේ අනුසය නිසා තමයි ආය කර්ම හැදෙන්නේ. නැවත නැවත කර්ම සකස් වෙන්නේ හිතේ අනුසය පවතින නිසා. දැන් බලන්න කෙනෙක් දැක්කහම කෙනෙක් මොකක් හරි කියන වචනයකට අපිව කලඹන්න පුළුවන්. ඒ කියන්නේ බාහිර ඇහෙන වචනයකට අපිව පුළුවන් නටවන්නත් පුළුවන් කලඹන්නත් පුළුවන්. එච්චරට වහල්භාවයක් මේ එළියට අපේ තියෙන්නේ. ওই වහල්භාවයේ සම්පූර්ණ අයින් වෙන්නේ අරහත්ත්වයේදී. රහත් වුණා කියන්නේ අන්න ඒකයි. දැන් මේ ස්වභාවයෙන්ම පටිඝානුසය හිතේ තියෙන නිසා අපි තුල පින්වත්නි උපදිනවා පටිඝයට අදාළ සංඥා. මොනවාද උපදින්නේ? පටිඝයට අදාළ සංඥා උපදිනවා. ඒ කියන්නේ ඇසහරහා කනහරහා මේ සංඥා එනකොට හිතේ පටිඝේ තියෙන නිසා හරියට මේ මොකක් හරි වර්ණකයක් තියෙන වතුරකට, පාට වතුරකට මොන පාට එකක් දැම්මත් ඒ පාටට හැරෙනවා වගේ. මොන්නතරම් සුදු පාට ඉතා පිරිසුදු පත්‍ර කෑල්ලක් හරි රෙදි කෑල්ලක් හරි දැම්මුත් අර වර්ණීය පැත්තට හැරෙනවා වගේ ඇතුලේ පවතිනවා මේ අනුසයක්. ඒ අනුසය තියෙන නිසා මේ එළියේ වගේ කිසි අවුලක් නැහැ. සමහර අය හිතනවා මේ එළියේ ප්‍රශ්න තියෙනවා කියලා. එළියේ ප්‍රශ්න නැහැ. පින්වත් එළියේ තියෙනව වෙනස් කරලා වැඩකුත් නැහැ. අපි හිතාගෙන ඉන්නවා මේ එළියේව වෙනස් කරාම ඇතුලේ ප්‍රශ්න විසඳෙයි කියලා. ඒ නිසා අපි මේ එළියේ ගොඩාක් ඒවා නඩත්තු කරනවා. එළියේව නඩත්තු කරාට ඇතුලේ වෙනසක් වෙන්නේ නැහැ. අනික එළියව නඩත්තු කරන්නේ කොහොමද? එළියව නඩත්තු කරන එක කොහොමද අපි කරන්නේ? එළියව නඩත්තු කරන්න බෑනේ පින්වත්නි. උදාහරණයක් විදියට දැන් මේ කොවිඩ් වෛරසය නිසා මේ වෛරසය මිනිස්සු අතර සමාජගත වෙන එක නතර කරන්න කවුරු හරි මිනිස්සෙක් අර විස බීජ හරන කෑන්නිකුත් කරේ එල්ලගෙන යන තැන්වල යනවා. අල්ලනකොට එතනටත් විස බීජ හරණය කරනවා. අඩිය තියෙන කොටත් විස බීජ හරණය කරනවා. ඕක ප්‍රායෝගිකව කරන්න පුළුවන්ද? බෑ. අන්න ඒ වගේ එකක් අපිත් මේ කර ඉන්නේ. ප්‍රායෝගිකව කරන්න පුළුවන් මාස්ක් එකක් දාගත්තම ප්‍රශ්න ඉවරයිනේ. අන්න ඒ වගේ. ඒ කියන්නේ මේ හිත හදාගත්තන් පස්සේ ප්‍රශ්න ඉවරයි. බාහිර ලෝකේ දේවල් වෙනස් කරනවට වඩා අපි බාහිර දේවල් වෙනස් කර ඉන්නවා. ඒතර බාහිර දේවල් වෙනස් කර අපි බාහිර දේවල් වෙනස් කරාට පස්සේ අපේ ඇතුළ වෙනස් වෙයි කියලා අපි හිතාගෙන නෑ. හිත වෙනස් කරගත්තාම බාහිර ලෝකේ මොන දේවල් හම්බුණත් අපි තුල කැළඹීමක් ඇති වෙන්නේ නෑ. ස්වභාවයෙන්ම අපි තුල මේ පටිඝ අනුසය ක්‍රියාත්මක වෙන නිසා මේ එළියෙන් ගන්න දේවල් නිසා අපි තුල කැළඹීමක් ඇති වෙනවා. ඒ පටිඝ ඒවට කියන්නේ පටිඝ සංඥා අපි තුල පහළ වෙනවා. එහෙම සංඥා පහළ වුණාට පස්සේ පින්වත්නි ඒ සංඥාව නිසාම ඒවට අදාළ කල්පනා ඇති වෙනවා. අන්න චේතනා පහළ වෙනවා. දැන් ප්‍රශ්නේ අවුල්. ඇයි? චේතනා පහළ වුණොත් චේතනාවටමනේ කර්මය කියන්නේ. අන්න කර්ම හැදෙනවා. එතකොට කර්ම හැදුනේ මොකක් නිසාද? පටිඝානුසේ හිතේ තියෙනකොට ඇහැ කන නාසය දිවකය මනස තුලින් අත්දකින්න ලෝකයේ තුල අපි ඇතුළට සංඥා ගන්නවනේ. රූප සංඥා, ශබ්ද සංඥා අපි ගන්නවා.
සංඥාවල මොකක්වත් අවුලක් නැහැ. ඇතුලේ තියෙන පටිඝානුසයයි අවුල. මේ රූපේ මොකක්වත් නැහැ කැළඹෙන්න හේතුවක්. රූපය තුලවත්, ශබ්දය තුලවත්, ගඳ සුවඳ තුලවත්, රසය තුලවත් කිසිම දෙයක කැළඹෙන්න හේතුවක් නැහැ. ඒවා ඔය ලෝකේ ඒ විදිහටම තියෙනවා. නැතේ කාම යානි චිත්‍රානි ලෝකේ. මේ ලෝකේ චිත්‍ර තියෙනවා. සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. පුරුෂයාගේ හිතේ චිත්‍ර නිසා රාගය උපදිනවා. ඒක හිතේ ඇති වෙන අවුලක් මිසක් මේ බාහිර රූපවල අවුලක් නෙමෙයි. ඒ නිසා අපි කියනවා බණ කියද්දිත් ඔයා මේ විදියට මෙතෙන් දෙන්න. මේ විදියට එන්න. මේ හැඩතලයට එන්න. එහෙම එකක් නෑ බුද්ධ දේශනාව. වාසෙට්ටි වගේ කාන්තාවක් Tamanගේ ඇඳිවතත් තිරාගෙන බුදුහාමුදුරුව ළඟට එනකොට එයාටවත් දොර වහලා බුදුහාමුදුරුව කියන්නේ ඔයා ගිහින් ඇඳගෙන ඉන්න කියලා. බරපතල මානසික අර්බුදයකින් වාසෙට්ටි වගේ කාන්තාවක් විහාරයට එනකොට බුදුරජාණන් වහන්සේ බණ කියන වෙලාවේ උන්වහන්සේ ඇයට ඉස්සරහටම ඉන්න අවස්ථාව දෙනවා. ඇඳුම් ඉරාගෙන බාගෙට ඇඳගෙන දරුවා මැරිච්ච දුක දරා ගන්න බැරුව බරපතල මානසික අර්බුදයකටපත් වෙලා අභ්‍යන්තරේ ලොකුවට කැළඹිච්ච කාන්තාවක්. ජීවිතේ හොද්දට සමාජයෙන් හෙම්බත් වෙලා කුණු ගොඩවල් වලින් කෑම අහුලා කකා ඉතා ලස්සන තරුණියක් දරුවා මල දුක නිසා ඇගේ ප්‍රිය විප්‍රයෝගයේ දුක්ඛ ස්වභාවය නිසාම ඇයි බරපතල මානසික රෝගයකටපත් වෙලා රාත්‍රියේ සුභුනේ රැය පහන් කරමින් ඉඳලා අන්තිමට බුදුහාමුදුරුවෝ ළඟට එහෙම්මින් ඇවිදගෙන විහාරයට එනකොට ඇය ළඟටම ඉන්න බුදුහාමුදුරුවෝ අවස්ථාව හදලා දෙනවා. ඇය බුදුහාමුදුරුවන්ගේ දෙස බලාගෙන ඉන්නවා. බුදුරජාණන් වහන්සේ බණ කියන්නේ ඇයි දිහා බලාගෙන ඉන්නකොට ඇයගේ සිහිය ප්‍රකෘති වුණා කියනවා. එතකොට ඒ වගේ කාන්තාවකටවත් දොර වහන්නේ නැතුව බුදුරජාණන් වහන්සේ ඒ ළඟට ගෙනල්ලා ඇයට අනුකම්පා කරන්නේ වෙන මොකුත් නිසා නෙමේ මේ බාහිර ලෝකයේ කිසිම දෙයක් නැහැ කැළඹෙන්නේ. එහෙමනම් කෙනෙක් උනාසට කියන්නේ තිබ්බනේ මෙතන ශ්‍රාවකයෝ ඉන්නවා වහාම ගිහින් ඇඳගෙන ඉන්න කියලා. මේ විශාල භික්ෂු සංඝයා ඉන්නවා මේ භික්ෂුන්ට හරි බරපතල අර්බුදයක් ඔයා මේ වගේ තැනකට මේ විදියට දෙන්නේ. එහෙම එකක් නැහැ. ලේ තැවරුණු අතින් අඟුලිමාල එනකොට ලේ අත් දෙක පියදාගෙන රහත් වෙන්න ඉඩ හදලා දුන්න ශාසනයක්. හරි පුදුමයි මේ ශාසනය ගැන. ලේ තැවරිච්ච අත් දෙක ලේ ටික පියදාගෙන රහත් වෙන්න ඉඩ දුන්න ශාසනයක් තියෙන්නේ. එතකොට දැන් මේ කාරණයෙන් අපි තේරුම් ගන්න ඕන එක දෙයක් තමයි බාහිර ලෝකයේ දේවල් මත අපි හිතන ආකෘතියට මේ බාහිර සංඥාවල කිසි ගැටලුවක් නැහැ. අනුසේ වශයෙන් හිතේ පවතින රාගානුසේ, පටිඝානුසේ, භවරාගානුසේ, විචිකිච්ඡානුසේ, මානානුසේ ආදී අනුසේ ධර්මයන් වල යවුල තියෙන. එහෙනම් මගේ ඇතුලේ අවුලක් තියෙනවා. එතකොට මේ අනුසේ තියෙන නිසාම එළියෙන් ගන්න සංඥාව අර රාගානුසයෙන් තෙමෙනවා, පටිඝානුසයෙන් තෙමෙනවා. තෙමුණාට පස්සේ සංඥාව නිසා ඒකට අනුව කල්පනා හැදෙනවා. සංකල්පනා. රාග සංකල්පනා, පටිඝ සංකල්පනා ඇති වෙනවා. කල්පනා කරනවා එයා. ඒ විදිහට පින්වත්නි කල්පනා කරනකොට ඒ කල්පනාව නිසාම දැන් රාගයට අනුව හිතේ කල්පනා ඇති වෙනකොට ඔන්න එතන චේතනා පහළ වෙනවා. චේතනාවමයි කර්මය. ඒ කල්පනා ඇති වෙනකොට ඒවා කෙරෙහි ඡන්දයක් උපදිනවා. ඒවටම තමයි අපි කාම ඡන්දය කියලා කියන්නේ. අන්න හිතේ කැමැත්තක් උපන්න. එළියේ තියෙන රූපයට, ශබ්දයට කැමැත්තක් උපදිනවා. ඒ කැමැත්ත නිසාම පින්වත්නි ඇතුලේ පවතින දැවිල්ලක්. ඒ කැමැති දේ මගේ කරගන්න පුළුවන් නම් හොඳයි කියලා. ඒකට කියන්නේ කාම පරිදාහය කියලා ඇත්තටම. ඇතුලේ දැවිල්ලක් අට. දැවිල්ල නිසා කාමය පරිේෂණය කරනවා. ඒ කියන්නේ හොයනවා එළියට ගිහින්. රාගය හදලා දුන්න රූපයක් තියෙනවනේ ඒක හොයනවා. හොයනකොට පින්වත්නි ඒ අසෘතවත් පෘථග්ජනය සිතින්ද, කයින්ද, වචනෙන්ද කර්ම කරගන්නවා. එතකොට කර්ම කෙරුණාම ආයෙත් උපදිනවා. ඉපදීම දක්වා අරුබුදේ උඩු දිව්වේ හිත තුල පවතින අනුසය. ඒ කියන්නේ අර මුදුන් මුල කපලා දැම්මට පස්සේ පින්වත්නි ඕජාව සාරේ ගහට අදින්නේ නැහැ. හැබැයි ගහ තියෙනවා. ගහේ තව දුරටත් ඕජාව රැඳිලා තියෙන නිසා විශාල වෘක්ෂයක් නම් ඒ වෘක්ෂයේ ඕජාව තියෙනවා. තියෙනකන් ගහ තියෙනවා. ඒකනේ රහත් වුණ ගමන් පිරිනිවන් පාන්නේ නැත්තේ. රහත් වුණාම රහත් වෙච්ච දවසෙන් පිරිනිවන් පාන්නේ නැහනේ. හැබැයි කර්ම සකස් වෙන්නේ නැහැ. නමුත් පුරාණ පුනර්භවයේ කර්මය හදලා දීලා තියෙනවා දැනට. ඒක තියෙන තාක්කල් ජීවත් වෙනවා එච්චරයි. තවදුරටත් ඉපදෙන්න කර්ම සකස් වෙන්නේ ඇයි? අනුසේ නැහැ හිතේ. එහෙනම් මතක තියාගන්න එකක් මේක ගැඹුරු කතාවක්. හිතේ අනුසේ පවතින තාක්කල් උපදිනවා එච්චරයි. අනුසේ නැති දවසට නැවත උපතක් කරා යන්නේ
නෑ. එහෙනම් ඉපදෙමින් මැරෙමින් යන සංසාරේ හදලා දෙන්නේ අනුසය. මෙන්න මේක මේ යථාර්ථයේ තේරුම් ගැනීම පිණිස තමයි බුද්ධ දේශනාව සතිපට්ඨානෙ පැහැදිලි කරන්නේ. බුදුදහමේ කේන්ද්‍රගත කතාවක් සතිපට්ඨානය කියලා කියන්නේ. සතර සතිපට්ඨානය. ඔකට ලස්සන සූත්‍රයක් තියෙනවා. දැන් අපි ඉස්සෙල්ලා මුලින් පාඩයක් මතක් කළෙත් ඒකේ සතිපට්ඨාන විභංග සූත්‍රය කියලා. සංයුක්ත නිකායේ මහා වර්ගයේ තියෙන සතිපට්ඨාන විභංග සූත්‍රය. සතිපට්ඨාන විභංගයේදී බුදුරජාණන් වහන්සේ අපට බොහොම ලස්සනට පැහැදිලි කරනවා මානෙනි මම සතිපට්ඨානය දේශනා කරන්නම්. ඒ කියන්නේ මේ සතිය කියලා කියන්නේ දැන් මේ සතිය විසින් තමයි පින්වත්නි අපිව පරිස්සම් කරන්නේ. ඒ කියන්නේ මේ මොහොතේ එළඹ සිටි සිහිය මා තුල නැත්තම් මා තුල ප්‍රවේශමක් නැහැ. ඇයි? මගේ හිතට නොයේක ආකාරයේ කෙලෙස්යන් දෝරේ ගලනවා. අර රාගානුසේ, පටිඝානුසේ ඇති වෙන විදිහට කල්පනා හැදෙනවා. දැන් අපි අර කිව්වේ දැන් රාගය ඇති වෙලා ඊට පස්සේ අනුසේ තියෙනකොට සංඥා පහළ වෙලා ඊට අනුව කල්පනා කරනවා, ඊට අනුව ඡන්දයක් ඇති වෙනවා, ඊට අනුව පරිදාහයක් කියන්නේ ඇතුලේ දැවිල්ලක් හට ගන්නවා, දැකපු දේ මගේ වුණා නම් හොඳයි කියලා. ඊට පස්සේ ඒක හොයනවා එළියට ගිහින් හොයනකොට ඒවා හම්බ වෙනවා. හම්බ වෙන්නේ කයින් වචනින් මනසෙන් කර්ම කර ගන්නවා. ඔය විදිහේ ගමනක් යනවා නම් අපි අනාරක්ෂිතයි. ඇයි? අපිට රැකවරණයක් නැහැ. අපිව රකින්නේ සතර සතිපට්ඨානෙ. එහෙනම් ඔකට බුදුරජාණන් වහන්සේ මතක් කරන්නේ පියවුරු මේ භූමිය කියලා. සතිපට්ඨානෙට මොකද්ද කියන්නේ? පියවුරු මේ භූමිය. පීතෘ රැකවරණයේ තියෙන භූමිය කියලා. එහෙනම් හැම බුද්ධ ශ්‍රාවකයෙකුම පරිස්සම් කරගත යුත්තේ Tamange හිතනම්. අපි හිත පරිස්සම් කරනවා වෙනුවට රත්තරන් බඩුනේ පරිස්සම් කරන්නේ. අපි හිත පරිස්සම් කරනවා වෙනුවට ඉඩකඩම් දීපල, ගෙවල් දොරවල්, යාන වාහන, මිල මුදල් ඔක්කොම පරිස්සම් කරනවා. හැබැයි අපිට හිත පරිස්සම් කරගන්න අමතක වෙලා තියෙනවා. ඔය ඔක්කොම පරිස්සම් කරන ඒවා මෙහි දාලා යන්න වෙනවා. ළඟදී ඔබට මේ ජීවිතේ ඔබ කැමති වුණත් අකමැති වුණත් ඔබට මේක අතහැරෙනවා. ඔබට අකමැති කියලා මේ ජීවිතය හමාර වෙන එක නවත්තන්න බෑ. ඒක දැන් අපි දැකලා තියෙනවා සමහර වෛද්‍යවරු, ඉංජිනේරුවෝ පවා මේ ජීවිතේ ආයදිනවා. යන්න බෑ කියනවා. මං කොහොමද යන්නේ මාව බේරගන්න කියනවා. ඒ මොනවා කළත් පින්නත් මේ ජීවිතේ ඔබට ඕන විදියට ඔබේ වසඟේ තියාගන්න බෑ. ළඟදී අතහැරෙනවා. අතහැරෙනකොට රත්තරන් බඩු ටිකත් අතහැරෙනවා. හොයාගත්ත භෞතික දේවල්, ඉඩකඩම් දීපල, ගෙවල් දොරවල් ඔක්කොම වටිනා සේප්පු වල දාලා පරිස්සම් කරන ගොඩක් දේවල් මිනිස්සු ළඟ තියෙනවා. ඒ ඔක්කොම මෙහෙ දාලා ළඟදී ඇස් දෙක පියාගෙන භවයෙන් වැහෙනකොට ඒ ඔක්කොම ඉවරයි. පෙර ජීවිතේත් ඔබ මනුස්ස ලෝකේ හිටියානම් මීට කලින් දැන් අවුරුදු මෙහි අවුරුදු 60ක් විතරනේ මේ ඉන්නේ. එතකොට මේ ජීවිතේට කලින් ඔබ ඉපදෙමින් මැරෙමින් හිටිය සංසාර ගමනක් නම් තියෙන්නේ. සමහර විට ඔබ මනුස්ස ලෝකෙම හිටියානම් ඒ ජීවිතේදී සේප්පු වල දාලා පරිස්සම් කරපුවා ගොඩක් තියෙන්න ඇති. කලින් ජීවිතේ මතකද පරිස්සම් කරපුවා මොනවද කියලා? ඒ කාලෙත් රත්තරන් බඩු හිම පරිස්සම් කරන්න ඇති. මතකද? භවයෙන් වැහෙනකොට ඉවරයිනේ ඔක්කොම. මේ තව අවුරුදු 10ක් 12ක් විතරයිනේ. උපරිම අවුරුදු 65ක් 70ක් අතර මේ ජීවිතේ ඔබට අතහරින්න වෙනවා. උපරිම වුණොත් තව 75ක් කියලා අපි කියමු. 80කුත් බෑ දැන්. 80කුත් බොහොම අමාරුවෙන් තමයි ඒත් ඉතින් උඩ බලාගෙන බොහොම අමාරුවෙන් මේ බටහිර බෙහෙත් ටිකට පින් සිද්ධ වෙන්න තමයි ඉඳ වෙන්නේ. ඒත් බොහොම කායික වේදනා විවිධාකාර පීඩාවන් මැද්දේ ඉඳ වෙන්නේ. ඒතකොට මෙහෙම පීඩාවන් මැද්දේ ගතවන ජීවිතයක් නම් අනාගතේ ඔබට උරුම වෙන්නේ. ඒ බඳු ජීවිතයක් තුලදී ඔබ මේ භෞතිකව පරිස්සම් කරන ඔක්කොම ඔබට අතහැරෙනවා නම් ඇත්තටම ඔබට දැන් තියනවද ඔබේ මනස පරිස්සම් කරගන්න වැඩපිළිවෙල? මේ වෙලාවේ ඔබේ හිත ප්‍රවේශන්ද? ඔබ කවදා හරි ඔබේ හෘද සාක්ෂියෙන් අහලා තියෙනවද ගමනක් ගින් ආවම ඇඟ හොද ගන්නවා වගේ අද ගමනේදී මගේ හිත කොච්චර දූෂණීය වුණාද කියලා කවදා හරි හිතලා බලලා තියෙනවද? හිත පරිස්සම් කරන එකම රහස තමයි සතර සතිපට්ඨානෙ. මේ සතිපට්ඨානය කියන එක තුල ශක්තිමත් වෙන්න බැරි වුණොත් මොකද සතිපට්ඨානය කියලා කියන්නේ? සතිපට්ඨානංගෝ භික්කවේ දේසිස්සාමිති. මහණෙනි මම සතිපට්ඨානෙ නුඹලාට කියන්නම්. එහෙමයි බුද්ධ දේශනාව තියෙන්නේ. මොකක්ද සතිපට්ඨානෙ? කතමංච භික්කවේ සතිපට්ඨානා ඉද භික්කවේ භික්ඛු සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති සමුදය වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. මෙන්න මේ විදියට
තමා තුළ ඇති වෙන කය ඒ කියන්නේ මේ නිවන කියන එක තමාව අභ්‍යන්තරයේ විමර්ශනය කිරීම මත මුණ ගැහෙන පණිවිඩයක් නිවන කියන එක. ඒ කියන්නේ නිවන සම්බන්ධ කේන්ද්‍රගත කතාව පින්වත්නි තමාව විමර්ශනය කිරීම මතයි හම්බ වෙන්නේ. ඒ කියන්නේ තමාව හොඳට තමන්ව විමසන ශ්‍රාවකයෙකුටගේ හිත තමයි නිවනටපත් වෙන්නේ. ලෝකේ විමසන ශ්‍රාවකයෙක්ගේ නෙමෙයි. පින්වත්නි මේ ලෝකේ ඔබ සංවේදී විය යුතු තැන් 4ක් ගැන තමයි සතිපට්ඨානයි කියන්නේ. මේක ඉතා සරල දේශනාවක්. කය පිළිබඳවත්, විඳීම් පිළිබඳවත්, හිත පිළිබඳවත්, හිතේ ධර්මයන් පිළිබඳවත් සංවේදීකමක් හදාගන්න එකට අපි කියනවා සතර සතිපට්ඨානෙන් වාසය කරනවා කියලා. එහෙමත් නැත්නම් සිහිය පිහිටුවාගෙන ඉන්නවා කියලා. එතකොට මේ කය පිළිබඳව අපිට සිහියක් තියෙන්න ඕන. එතකොට ඒ වගේම අපේ විඳීම් පිළිබඳව සිහියක් තියෙන්න ඕනේ. එහෙම සිහියක් තියෙන්න ඕනේ ඇයි? එහෙම සිහියක් තිබ්බාම විඳීම පදනම් කරගෙන කෙලෙස් ධර්මයන් හිතට දෝරේ ගලන්නේ. අපි මේ වින්දනය කරන ලෝකයේ තුල පින්වත්නි මොනතරම් කෙලෙස් ධර්මයන් අපේ හිතේ වැඩෙනවද? හිත පිළිබඳව සිහිය පවත්වන්න නැති කෙනෙකුට ඕනම කෙලෙසයකින් හිත යට වෙන්න පුළුවන්. ඒ වගේම හිතේ ඇතිවෙන ධර්මයන් තියෙනවා. ඒ ධර්මයන් පිළිබඳ මේ මොහොතේ එළඹ සිටි සංවේදීකමක් නැති පුද්ගලයෙක් ඕනම දෙයකින් කඩා වැටෙන්න පුළුවන්. ඇත්තටම සතිපට්ඨානය කියන එක පිළිබඳ, ඒ කියන්නේ කය පිළිබඳවත් සතිපට්ඨාන කියන්නේ ඒකනේ. කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියන එක සතිපට්ඨාන කියන්නේ. මේ සතිපට්ඨානය මේ මාතෘකාවක් හැටියට දේශනාවට මුණ ගැහිලා ලැබිලා තියෙන්නේ මේක ගිහි ජීවිතයට කොහොමද ගෘහස්ත ජීවිතයට උදව් වෙන විදිය ගැන වැඩියෙන් පැහැදිලි කරන්න කියලානේ. ඇත්තටම මේ මොහොතේ එළඹ සිටි සිහිය කය පිළිබඳව තියෙනවා නම් කය මුල් කරගෙන අකුසලයේ වැඩෙන්න ඉඩක් නැහැ පින්වත්නි. වේදනාව පිළිබඳ මේ මොහොතේ එළඹ සිටි සිහිය තියෙනවා නම් වේදනාව නිසා ඔබේ ජීවිතයේ අකුසල් වැඩෙන්න ඉඩක් නැහැ. මේ මොහොතේ ඔබට ඔබේ හිත දිහා බලාගෙන ඉන්න පුළුවන් නම් හිත දිහා බලාගෙන ඉන්නකොට ඒ හිත දිහා බලාගෙන ඉන්න කෙනාගේ හිතේ රාගය ඇති වෙනවා. කමක් නැහැ. රාගසිත ඇති වෙනවා. ඉතින් මේ සාමාන්‍ය මිනිසුන්ට රාගසිතක් ඇති වෙනවා කියන එක අරුමයක් නෙමෙයි. හැබැයි මේ බුදුරජාණන් වහන්සේ චිත්තානුපස්සනාවේදී කියන්නේ සරාගං වා චිත්තං සරාගං වා චිත්තන්ති භජානාති. සරාගී සිතක් ඇති වුණාම සරාගී සිතක් ඇති වුණ බව දැනගන්න කියන එච්චරයි. දැන් මේක මහා අමාරු වැඩක් නෙමෙයි ගිහි ශ්‍රාවකයෙකුට. මේ මොහොතේ සරාගී සිතක් ඇති වුණාම ඇස කන නාසය දිවකය මනස පරිහරණය කරනකොට රාග සිතක් ඇති වුණාම රාග සිතක් ඇති වුණ බව දැනගන්නවා එච්චරයි. මොකද රාග සිත කියන එක අකුසලයක්, සරාග සිතක් ඇති වුණා කියලා දැනගන්න එකම කුසලයක්. ඒ කුසලයෙන් තමයි අර අකුසලයේ තවන්නේ. ද්වේෂ සිතක් මේ මොහොතේ ඇති වෙනකොට ද්වේෂ සිතක් ඇති වුණ බව දැනගන්නවා. අනේ දැන ගැනීම තමයි චිත්තානුපස්සනාවේ මූලික පදනම. එතනින් පස්සේ රාගසිත මඩ පවත්වන විදිය ගැන එතනින් පස්සේ බලන්න පුළුවන්. ඉතලා තමන්ගේ හිත දිහා බලාගෙන ඉන්න එපාය. ඒතකොට තමන්ගේ හිත දිහා බලාගෙන ඉන්නකොට තමයි තමන්ගේ හිතේ ස්වභාවය පේන්න පටන් ගන්න. ඒතකොට මේ තමන්ව විමසන ක්‍රමයක් මේ බුදුරජාණන් වහන්සේ මතක් කරන්නේ. පින්වත්නි මේ අපි ලෝකේ අත්දකින හැම අත්දැකීමක් තුළම අපි තුල නාම රූප ධර්මයන් ටිකක් පහළ වෙනවා. හැම වෙලාවකම ඕක වෙන්නේ. තව විදිහකින් කිව්වොත් අපි තුල ස්කන්ධ ධර්ම පහක් හටගෙන නිරුද්ධ වෙනවා. වෙන මොකක්වත් වෙන්නේ නැහැ. මම කරනවා, මම මේ වැඩේ කරනවා, මම දකිනවා, මම අහනවා, මම දැනෙනවා. එහෙම හිතුවට අහන, දකින, දැනෙන, හිතෙන ලෝකයේ තුල තමා තුල නාම රූප ධර්ම ටිකක් පහළ වෙලා නිරුද්ධ වෙලා යනවා. විනා වෙන මොකක්වත් වෙන්නේ නැහැ. මේ යථාර්ථය නිකන් අහලා බැලුවට තේරෙන්නේ නැහැ. මේ සතිපට්ඨානිය තුල ශක්තිමත් වෙනකොට තේරෙනවා මොකද්ද මේකේ අල්ලන්න තියෙන්නේ කියලා. ඒ කියන්නේ මුලින්ම ශ්‍රාවකයා හදාගන්න ඕන කය පිළිබඳව සිහිය. අද ගොඩක් දෙනෙකුට නැති දෙය. ඒක තමයි කායානුපස්සනාව කියලා කියන්නේ. එhmenan කායානුපස්සනාව කියලා කියන්නේ මේක බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මහණෙනි මම නුඹලාට සතිපට්ඨාන භාවනාවද පැහැදිලි කරන්නම්. මොකද්ද සතිපට්ඨාන භාවනාව කියලා කියන්නේ? සතිපට්ඨාන භාවනාව කියලා කියන්නේ පින්වත්නි බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මේ කය පිළිබඳව ඇති වෙන නැති වෙන ක්‍රියාවලිය ඊටාම සියුම්ව තේරුම් ගන්නවා. ඒක තමයි කායානුපස්සන භාවනා කියලා කියන්නේ.
කායානුපස්සනාව වඩන භාවනා තමයි ඔය කායානුපස්සනාවට අයිති භාවනා තමයි ධාතු මනසිකාරය, ආනාපාන සතිය, නවසීවතික භාවනා 9ක් තියෙනවා එතන. ඊට පස්සේ පින්වත්නි ඉරියාපත භාවනාව මේ ඔක්කොම කායානුපස්සනාවට අයිති භාවනා. ඇයි මෙහෙම භාවනාවක් අවශ්‍ය වෙන්නේ? පින්වත්නි මේ කය පිළිබඳව අපිට මහ පුදුම මාන්නයක් නේ තියෙන්නේ. මේ කය පිළිබඳ පුදුමාකාර මදයක් අපිට තියෙනවා. මේ කය තුල මම ඉන්නවා කියලා හිතාගෙන ඉන්නවා. මේ රූපය තුල මම කියලා කෙනෙක්, මේ රූපය කියන්නේ මම කියලා හිතාගෙන ඉන්නවා. මේ රූපය තුල යථාර්ථය විමසන්න තමයි කායානුපස්සන වඩන්න ඕන. ඇත්තටම මේ කය මගේ වසඟේ තියෙන එකක් නෙමෙයි. කායානුපස්සනාවට අයිති භාවනාවක් දියුණු කරගෙන යනකොට තේරෙනවා මේ කය කියන එක මේ හේතුන් සහිතව ඇති වෙච්ච දෙයක්. මේ කයට අපි තුල මුලාවක් පවතිනවා. මේ මුලාව තියෙන ඇත්තටම කායානුපස්සනාව හරියට වඩනකොට සෝවාන් වෙනවා. එච්චරයි. මේ කයට අපි තුල පවතින මුලාවක්. මගේ ආත්මය කියලා මේ කයට අපි රැවටිලා ඉන්නවා. නමුත් මේ කයේ පරමාර්ථය දිහා බැලුවට පස්සේ තේරෙනවා මේකේ මේ සතර මහා ධාතුවකින් හැදිච්ච එකක් මේක. පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු කියලා සතර මහා ධාතුවකින් මේ කය හැදිලා තියෙන්නේ. පින්වත්නි එළියේ තියෙන පඨවි ගලක තියෙන කන්දක තියෙන පඨවි කොටස්මයි මේ ශරීරෙත් තියෙන්නේ. ආපෝ කොටස් ගඟක ගලාගෙන යන ආපෝ කොටස්මයි මේ ශරීරෙත් තියෙන්නේ. සෙමවල, සොටුවල, මූත්‍රාවල, දහඩියවල, කඳුළුවල, ලේවල තියෙන වැగిරෙන ගතියයි ගඟක වැగిරෙන ගතියයි අතර කිසිම වෙනසක් නැහැ. තේජෝ ඒ කියන්නේ මේ ශරීරයේ පින්වත්නි පඨවි ආපෝ තේජෝ වායෝ කියලා සතර මහා ධාතුක සුසංයෝගයක්. මේ ධාතු ටික වෙන් කරලා බැලුවාම කොයි කැලලටද මම කියලා කියන්න පුළුවන් ඇත්තටම. හැබැයි මේක භාවනාවකින් දකින්නකොට තේරෙනවා මේක මොනතරම් මුලාවකද අපි ඉන්නේ කියලා. මේක මොනතරම් බරපතල මුලාවකද අපි රැවටිලා අහුවෙලා ඉන්නේ කියලා තේරෙනවා අර බෙද බෙදා බලනකොට. ওই ධාතු මනසිකාරය වගේ කායानुපස්සනාවට අයිති භාවනාවක් කරනකොට තේරෙනවා මම දැක්කේ යථාර්ථය නෙමෙයි කියලා. මගේ දරුවා, මගේ අම්මා, මගේ තාත්තා කියලා මේ හැමේ ඔපේට රැවටිලා හිටියට මේ දැන් ලෝකේ යථාර්ථය මේක නම් බෙදුවහමත් යථාර්ථයේ තියෙන්න එපාය. 2 2 4යි වගේම එකේව 4කුත් වුණාම 4ක් වෙන්න එපාය. බෙදුවහමත් ඒ අගේම එන්න ඕනනේ. දැන් මේ මගේ කියලා මේ කයට අහුවෙලා හිටියට මේ කය බෙදලා බැලුවට පස්සේ ධාතු කොටස් 4ක සුසංයෝගයක් තියෙනවා. ඇත්තට මේක හරිනේ එළියේ තියෙන කන බොන කෑමේ එළියේ තියෙන සතර මහා ධාතුවකින් මේක පෝෂණය වෙන්නේ. අතීතයටම ගිහින් බැලුවොත් එහෙම මවගේ සහ පියාගේ ධාතු කොටස් වල සුසංයෝගයක් නෙමෙයි. එතකොට මේ සතර මහා ධාතුවකින් හැදිච්ච කයක් නඩත්තු කරන්න කියන එක ඉතා ගැඹුරින් යථාර්ථවාදීව තේරුම් ගන්න කායානුපස්සනාව සම්බන්ධ භාවනාවක් කරන්න ඕනේ. එතකොට තේරෙනවා මෙතන මේ ධාතු කොටස් වල සංයෝගයක් තියෙන්නේ. මේ ධාතු කොටස් වල සංයෝගයට මගේ ආත්මය කියලා රැවටිලා මුලා වෙලා යන ගමනක් තියෙන කියලා ඉතා පැහැදිලිව දකින්න පුළුවන්. ඒතර මේ යථාර්ථයේ ශ්‍රාවකයා විවෘත කරන්න තමයි මේ සතිපට්ඨාන වගේ භාවනා ක්‍රමයක් බුදුරජාණන් පැහැදිලි කරන්නේ. ඒක සාමාන්‍ය ගිහි ජීවිතයක මිනිස්සෙගේ ජීවිතයට බද්ධ වුණා කියලා මිනිහෙකුට ජීවිතේ පාවෙන්නේ නැහැ. මිනිස්සු හිතාගෙන ඉන්නවා මේ ධර්මයට ආවම ජීවිතේ පාවෙයි කියලා. වඩා උද්‍යෝගයෙන් ජීවිතයට මුහුණ දෙන්න පුළුවන්. මේ කය ඕනම වෙලාවක විපරිණාමයටපත් වෙන්න පුළුවන්. අනිත්‍ය වෙලා යන එකක්. දුකටපත් වෙන එකක්. මේ කය තුලම මොන තරම් විඩාවක්ද තියෙන්නේ. මේක නඩත්තු කරන එකම කොච්චර අමාරුද. කවන්න ඕන, පොවන්න ඕන, නාවන්න ඕන, ආය නාවන්න ඕන, ආය හොදන්න ඕන. පරිස්සමට වාඩි කරවන්න ඕන. ඇයි? කේල් ගහක් කපලා දැම්මා වගේ බිඳ වැටුනොත් එහෙම මේක සම්පූර්ණයෙන් කය බිඳිලා යන්නත් පුළුවන්. එතකොට මේ කයේ යථාර්ථයේ තේරුම් නැති වුණාට පස්සේ කය නිසාම ශ්‍රාවකයා මුලාවටපත් වෙනවා. වේදනාව කියන එක පිළිබඳ යථාර්ථ අවබෝධය නැති වුණාට පස්සේ යා සුඛ වේදනාවෙන් මුසපත් වෙනවා. වේදනා තුනයිනේ තියෙන්නේ. සුඛ වේදනා, දුක් වේදනා, අදුක්කම සුඛ වේදනා. ඕවා සාමිස වේදනා, නිරාමිස වේදනා කියලා දෙපැත්තකට බෙදෙනවා. ඔය වේදනා ටික තුල යථාර්ථයේ තේරුම් නැති වුණාට පස්සේ ඒ වේදනාවෙන් මුසපත් වෙච්ච ශ්‍රාවකයා වේදනාව තුලම හිම්බත් වෙනවා. පින්වත්නි මේ සැප වේදනාව හෝ දුක් වේදනාව හෝ අදුක්කම සුඛ වේදනාවක් මේ අත්දකින්න ඉන්ද්‍රිය ලෝකයේ හරහා අපිට මුණ ගැහෙනවා. ඒ කියන්නේ ඇහෙන් දකින්න රූපේ නිසා සුඛ වේදනාව උපදිනවා, දුක් වේදනාව උපදිනවා, අදුක්කම සුඛ වේදනාව උපදිනවා.
ඒතර මේ වේදනාව ඇති වෙනකොට මේ සැප වේදනාවට අපි හරි මනාප වෙනවා, දුක් වේදනාවට අමනාප වෙනවා. ඒ කියන්නේ මනාපමනාපකම් නැතුව උපේක්ෂා විහරණයකින් කවර වේදනාවක් ආවත් ඉන්න විදියට හිත හැදෙන්නේ වෙන මොකකින්වත් නෙමෙයි පින්වත්නි, වේදනානුපස්සනාව වගේ භාවනාවක් ජීවිතේ තිබුණොත්. මේ වේදනාව කියන එක එක දිගට පවතින්නේ නැහැ. මෙන්න මේක තමයි යථාර්ථයේ තේරුම් ගන්න ඕන. සමුදය ධම්මානුපස්සීව වේදනාව හට ගන්නවා, වය ධම්මානුපස්සීව හටගෙන නිරුද්ධ වෙලා යනවා. ඒ කියන්නේ දැන් මේක හරි පුදුමයි. ඇහැ නිසා සැප වේදනාවක් හට ගන්නවා. දැන් මේ වෙලාවේ වෙන්නේත් ඕක තමයි. ඇහැ නිසා සැප වේදනාවක් හට ගන්නවා. ඇහි සැප වේදනාව හටගන්නේ ඇහි ස්පර්ශය නිසා. ඇහි ස්පර්ශය නිරුද්ධ වෙලා කනේ සම්පස්සේ හට ගන්නකොට කන හරහා වේදනාව හට ගන්නවා. ඒතර අර ඇහැ හරහා ඇතිවෙච්ච වේදනාව නිරුද්ධ වෙලා යනවා. මේව එක දිගට පවතින්නේ නැහැ. වේදනාව හටගෙන නිරුද්ධ වෙලා යනවා. ඇතිවි නැතිවි යනවා. අපි හිතාගෙන ඉන්නවා සුඛ වේදනාව දිගටම පවතිනවා කියලා. දුක් වේදනාව දිගටම පවතිනවා කියලා. කිසිදු වේදනාවක් එහෙම පවතින්නේ නැහැ. මේ යථාර්ථයේ තේරුම් අරගෙන හිටියට පස්සේ සුඛ වේදනාව තුලත් දුක් වේදනාව තුලත් උපේක්ෂා විහරණයකින් ඉන්න පුළුවන්. ඒක කොච්චර හොඳයිද? ඒක මොනතරම් ලස්සනයිද? ඇත්තටම ඒකයි මේ සතිපට්ඨානය ගැන අවබෝධයක් තියෙන්න ඕනේ. මේක සතිපට්ඨානය ගැන පොඩි මාතෘකාවක් පැහැදිලි කිරීමක්. සතිපට්ඨානය කියන්නේ මහා සාගරයක් වගේ ධර්ම භාණ්ඩාගාරයක්. හිත පිළිබඳව මේ මොහොතේ එළඹ සිටි සිහිය තිබ්බට පස්සේ මේ හිතේ ඇතිවෙන සිතුවිලි පිළිබඳව Tamanට තේරෙනවා. Tamanගේ සිතුවිලි ගලාගෙන එන විදිය ගැන අදහසක් ගන්න පුළුවන්. හිතේ ඇතිවෙන විවිධ ධර්මයන් පිළිබඳ අවබෝධයක් තිබ්බට පස්සේ ඒ අවබෝධය ඔස්සේ ශ්‍රාවකයාට නිවන කරා පැමිණෙන්න පුළුවන්. ඇත්තටම පින්වත්නි මේ සතිපට්ඨානය තුළ පුළුවන් තරම් අපි ශක්තිමත් වෙන්න ඕන. කය පිළිබඳව, විඳීම් පිළිබඳව, හිත පිළිබඳව, හිතේ ධර්මතාවයන් පිළිබඳව එළඹ සිටි සිහිය හදාගත්ත සැබෑ ශ්‍රාවකයෙකුට තමයි මේ දුක නිමා කරගන්න පුළුවන්. පින්වත්නි සතිපට්ඨානෙ වඩන්නේ නැතුව කිසිම මිනිසෙකුට හිත නිවනටපත් කරගන්න බෑ. ඒ කාලේ නම් බණහලා නිවන් දැකපු අය හිටියා තමයි. අද නම් පින්වත්නි සතිපට්ඨානෙ වඩන්නේ නැතුව කිසිම කෙනෙකුට සෝවාන් වෙන්නවත් බෑ. එතකොට මේ සතිපට්ඨානිය වැඩි යුත්තේ අපි තුල පවතින සත්වපුද්ගල වශයෙන් දුන්න වටිනාකම දුරු කරගන්නටයි. මේ සතිපට්ඨානිය එළඹ සිටි සිහිය තිබ්බාම සිහිය පිහිටුවාගෙන ඉන්නකොට පින්වත්නි තමාගේ ජීවිතයේ කෙලෙස් ධර්මයන් වලින් වෙනසෙන්න ඉඩක් නැහැ. අර අපි මුලින්ම කිව්වේ අර අනුසය විසින් තමාව වනසන තැනකට ශ්‍රාවකයාගේ හිත හැදෙන්නේ නැහැ. ඒ නිසා ඔබව පරිස්සම් කරන ඔබේ හිත මේ වාක්‍ය විතරක් හරි ඔලුවට ගන්න. ඔබව පරිස්සම් ඔබේ ආධ්‍යාත්මීය ප්‍රවේශම් කරන එකම දේ තමයි සතිපට්ඨානයි. පිය උරුමේ භූමිය. තාත්තගෙන් පුතාට හම්බ වෙන රැකවරණය. බුදුරජාණන් වහන්සේ විසින් සෑම ශ්‍රාවකයෙකුටම අනුදැනවදාලේ සතිපට්ඨානය තුල ශක්තිමත් වෙන්න කියලායි. සතිපට්ඨානය තුල ශක්තිමත් වෙච්ච ශ්‍රාවකයෙකුට සනීපෙට මැරෙන්න පුළුවන්. සනීපෙට ජීවිතේ හමාර කරන්න පුළුවන්. පින්වත්නි, ඊතා ඉහළ පාලකයෙක් විදියට, නායකයෙක් විදියට, උගතෙක් විදියට, කෝටිපතියෙක් විදියට මිය යන්නේක තුල අභිමානයක් නැහැ. සතර සතිපට්ඨානය තුල ශක්තිමත් වෙච්ච ශ්‍රාවකයෙක් විදියට මිය යන්න පුළුවන් නම් එතන තමයි ශ්‍රාවකයාගේ අභිමානිය තියෙන්නේ. මම ඔබට කියන්නේ මේක මාතෘකාවක් හැටියට තේරුම් අරගෙන තමන්ගේ කය පිළිබඳවත්, තමා තුළ ඇතිවෙන විඳීම් පිළිබඳවත්, තමන්ගේ හිත පිළිබඳවත්, තමන්ගේ හිතේ උපදින ධර්මයන් පිළිබඳවත් එළඹ සිටි සිහියෙන් මේ මොහොතේ සංවේදීව වාසය කරන්න කියලයි. එහෙම වාසය කරනකොට පින්වත්නි ඔබ තුල ක්ලේශ ධර්මයන් මෝරා වැඩෙන්න ඉඩක් නැහැ. එහෙම නැති වුණොත් අපි තුල නැවත නැවත කර්ම සකස් වෙලා ආය පුනර්භවයක් පැනවෙනවා. භවයක් පැනවෙනවා කියන්නේම ජාතියක් පැනවෙනවා. ජාතියක් පැනවෙනවා කියන්නේ ජරා මරණ දුක පැනවෙනවා. ඔක තමයි සංසාරික චක්‍රය. එතකොට ජරා මරණ දුක පැමිණෙනවා කියලා කියන්නේ මේ ඉපදෙමින් මැරෙමින් යන සංසාරයට යා සමවදිනවා කියන එකයි. එහෙමනම් ඉපදෙමින් මැරෙමින් යන ඉතා බිහිසුණු සංසාර ගමනක ඉන්න නිසා මේ මොහොතේ එළඹ සිටි සිහිය උපදවා ගන්න, සතිපට්ඨානය තුල ශක්තිමත් වෙන්න, ඒ බඳු ශක්තිමත් වෙච්ච ශ්‍රාවකයෙකුට තමයි අභිමානයක් තියෙන්නේ. ඒ බඳු ශ්‍රාවකයෙකුට අමුතුවෙන් පාංශකූල අවශ්‍යත් නැහැ. අමුතුවෙන් හත් දවසේ දාන බණ අවශ්‍යත් නැහැ.
ඒ සතිපට්ඨානිය තුල ශක්තිමත් වෙච්ච ශ්‍රාවකයා තුල පරණ වැරදි කොච්චර තිබුණත් ආනන්තරීය පාප කර්මයට මෙහා පැත්තේ ඕන තරම් වැරදි තියෙන්න පුළුවන්. ඒ වැරදිච්ච ශ්‍රාවකයා මේ මොහොතේ එකඟ වුණොත් සතිපට්ඨානින් වාසය කරන්න. ඒක තමයි යාගේ උරුමය. ඒ උරුමයේ තියෙන ශ්‍රාවකයා ඒකාන්ත වශයෙන් නිවෙනවමයි. ඒක බුදුරජාණන් වහන්සේගේ වචනයක්. ඒකාන්ත වශයෙන් නිවෙනවා. එහෙනම් බුදුදහම එක්තරා හකුලුවා දැක්වීමේකදී ප්‍රමුඛ පෙළේ කාරණේ තමයි සතිපට්ඨානේ. සතිපට්ඨානින් වාසය කරන්න. සතිපට්ඨානින් වාසය කිරීමේ දල අදහස තමයි මේ මොහොතේ ඔබේ කය පරිහරණය කරද්දී කය පැත්තේ සිහිය තියාගන්න. ඔබ තුල විවිධාකාර වින්දන වේදනාව හටගද්දී වේදනාව පිළිබඳ එළඹ සිටි සිහියෙන් ඉන්න. හිත පිළිබඳව ටිකක් පරිස්සම් වෙන්න. ඒ වගේම හිතේ ඇතිවෙන ධර්මයන් පිළිබඳ සංවේදී වෙච්ච සැබෑ ශ්‍රාවක භාවයක් පිණිස මේ උතුම් බුද්ධ දේශනාව උපකාර වේවා කියලා අපි දේශනාව නිමා කරනවා. පින්වත්නි, ධර්මානුශාසනාව නිමා කරනවා. අද දේශනාවේ සදැහැති දායකත්වයෙන් කටයුතු කරන්නේ ලලිතා ගමගේ මහත්මිය ප්‍රමුඛ සහෝදර සහෝදරියන්. එයත් බලාපොරොත්තු වෙන අද දින ජන්මදිනයේ සමරන සුමිත්‍රා ගමගේ වැඩිමහල් සහෝදරියට ජන්මදිනයට ආශිර්වාද කිරීමට මේ දේශනාව සිදු කළේ. මේ දේශනාවේ කුසල් සුමිත්‍රා ගමගේ වැඩිමහල් සහෝදරියට මේ උතුම් කුසල් හේතු වේවා. කායික යහපත, මානසික යහපත, නිදුක් බව, නිරෝගී භාවය, සුවපත් භාවය, දීර්ඝායුෂ සම්පන්නිය සැලසේවා. ඊ타ම ඉක්මනින් උතුම් ධර්මාවබෝධයේ පිණසම මේ උතුම් කුසලානිසංස ධර්මයන් සුමිත්‍රා ගමගේ මහත්මියට හේතු වාසනා වේවා කියලා අදිෂ්ඨාන කරනවා. ඒ වගේම අනුමෝදනා කරන්න බලාපොරොත්තු වෙනවා පරලෝසපත් KKA පතිරණ මෑණියන්ට සහ IG ඩේවිඩ් පියාණන් ඇතුළු සියලුම ඥාතීන්ට අනුමෝදන් කරන්න අවස්ථාවක් කරගෙන තියෙනවා. මේ හැම දිනාටම මේ උතුම් කුසලානිසංසයන් භවගාමී ජීවිතේ සුවපත් කරගන්න හේතු වේවා. ලලිතා ගමගේ මහත්මිය ප්‍රධාන පින්වත් හැමෝගෙම නමින් මියගිය ඥාතීන්ටත් ජන්මදිනයේ සමරන සුමිත්‍රා ගමගේ මහත්මියගේ නමින් මියගිය අනිකුත් සියලු ඥාතීන්ටත් මේ කුසල් උපකාර වේවා. සියලු දෙනාටම භවගාමී සාංසාරික ජීවිතේ සුවපත් කරගන්නට මේ ධර්ම දානමේ කුසල් හේතු වාසනා වේවා කියලා අදිෂ්ඨාන කරනවා. අපවත් වී වදාළ මහා සංඝරත්නයටද මේ කුසලානිසංසයන් හේතු වේවා, වාසනා වේවා. සියලු මහා සංඝරත්නයටද ජීවිතාවබෝධය, ධර්මාවබෝධය පිණිස මේ කුසල් හේතු වාසනා වේවා. දේශකයන් වහන්සේ වෙච්ච අපටත් ආශිර්වාද කරලා තියෙනවා. සුමිත්‍රා ගමගේ සහෝදරියගේ පවුලේ සියලුම ඥාතීන්ටත් බෞද්ධ රූපවාහිනිය තුලින් මේ දේශනාවට සජීවීව Tamanගේ අවධානය යොමු කරපු ලක්වාසී ලෝකවාසී සියලු දෙනාටම නිදුක් බව, නිරෝගී භාවය, සුවපත් භාවය, දිගාසිරි සැලසේවා, ලෝකාර්ථ සංසිද්ධිය සැලසේවා. ඊටාම ඉක්මනින් ධර්මාවබෝධ කරගන්නට මේ කුසලානිසංසයන් හේතු වාසනා වේවා කියලා අදිෂ්ඨාන කරනවා. මේ උතුම් පින්කමට සම්බන්ධ වුණු ලොකු කුඩා හැම දිනාටම මේ කුසල් බලවත් වේවා. උදව් උපකාර කරපු හැම දිනාටම මේ කුසල් හේතු වේවා. නිදුක් බව, නිරෝගී භව, සුවපත් භාවයෙන්ම සැලසේවා. වහවහ උතුම් චතුරාර්ය සත්‍යම අවබෝධ වේවා කියලා අදිෂ්ඨාන කරනවා. සම්බෝධි මහා විහාරාධිපතිව වැඩ සිටි බෞද්ධ ආමාත්‍ය ජාලයේ නිර්මාතෘවරයන් වහන්සේ වන බෝධිසත්ව ගුණෝපේත නම කියන අවසරයි පින්වත් දරණාගම කුසල ධම්ම නායක ස්වාමින් වහන්සේටත් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට මේ උතුම් දේශනාමේ කුසල් හේතු වාසනා වේවා. සියලු දෙවියන්ටද මේ උතුම් කුසල් බලවත් වේවා. සියලු දෙවියෝ අපරට ජාතිය සම්බුද්ධ ශාසනයේ ගෞතම බුදුසසුන බොහෝ කල් රැකීවා. අවීචියේ පටන් බවාග්‍රේ දක්වා විහිදී පැතිරී පවතින පෙනෙන නොපෙනෙන හැම දිනාටම මේ කුසල් බලවත් වේවා. ඒ සියලු කුසලානිසංසයන් සියලු දෙවියන්ටත් අමා නිවන් පිණසම හේතු වාසනා වේවා. ජන්මදිනයේ සමරන සුමිත්‍රා ගමගේ මැතිණියට මේ උතුම් කුසලානිසංසයන් බලයෙන් ජීවිතාවබෝධය, ධර්මාවබෝධය පිණසම හේතු වේවා කියන අදිෂ්ඨානයෙන් දේශනාව නිමා කරනවා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි.